හරි කලින් වීඩියෝ එක බැලුවා නම් කට්ටියම මේ වෙද්දි දත්ත ගබඩා කියන්නේ මොනවද කියලා ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. එතකොට අපි අද එතන ඉඳන් ඒ කියන්නේ දෙවෙනි වීඩියෝ එක මේක එතන ඉඳන් කතා කරගෙන යමු. දාගන්න මාතෘකාව වගුවක ಗುಣ. වගුවක ಗುಣ. හරි. එතකොට අපිට මේකෙදි මතක තියාගන්න ළමයි අපිට මේකෙදි මම කියවනේ මේකෙදි අපි දත්ත ගබඩා කරන්න යන්නේ වගුවල. හරි? මෙන්න මේ වගේ වගුවල. මේ රිලේෂනල් මොඩල් එකේ. අපි එදා තව තියෙන මොඩල්ස් එක දේවල් කතා කරා. හරි? එතකොට මෙන්න මේ වගේ වගුවක් අරගත්තාම අපි ගමු මේක ID එක මේක නම මේක ලිපිනය කියලා. හරි? මෙන්න මේකේ අඳුර ගන්න අවශ්‍ය අපිට අඳුර ගන්න ඕන දේවල් ටිකක් තියෙනවා කතා කරන්න ඕනේ. හරි? මුලින්ම වගුවක ಗುಣ කියලා දාලා මෙන්න මේ වගුව පොඩ්ඩක් ඇඳගන්න. මෙන්න මේ වගුව මෙන්න මේ විදිහට ඇඳගන්න. 1 2 3 නිමල් සමන් විමල් මොන හරි ගම්පහ රාගම කොහෙද කොළඹ ඔන්න ඔහම පොඩ්ඩක් ඕක දාගන්න. ටක් ගාලා ඇඳගන්න. හරි රයිට් ඊට පස්සේ ඒ යටතේ ඒකේ යටතේ දාගන්න මෙන්න මේ වගුවක අපි වගුවක් අරගත්තොත් මෙන්න මේකේ තියෙන්න ඕන ಜಾති තුනක් තියෙනවා. අංක 1 තමයි මේ වගුවේ නම. හරි? අනිවාර්යෙන් හැම වගුවකටම නමක් තියෙන්න ඕනේ. පැහැදිලිනේ? අනිවාර්යෙන් හැම වගුවකටම මොකද නමක් තියෙන්න ඕනේ. පළවෙනි එක දාගන්න නම කියලා. නම. හරි? ඒක යටතේ නම යටතේ ලියාගන්න වගුවේ අනන්‍යතාවය හඳුනා ගැනීමට නමක් අපිට අවශ්‍යයි වගුවේ අනන්‍යතාවය හඳුනා ගන්න. පැහැදිලිනේ? වගුවේ අනන්‍යතාවය හඳුනා ගන්න. ඊට පස්සේ ඊළඟ එක වගුවට නමක් ඕනේ. ඒ වගුවේ ලක්ෂණ ටිකක් තමයි පළවෙනි එක නම ඒක වගුවේ අනන්‍යතාවය හඳුනා ගන්න. ඊළඟට දාගන්න දෙවෙනි එක තත්වය. ඩිග්‍රී එයට ලියා ගන්න වගුවක මේ දෙවෙනි එක තත්වය එහෙම නැත්නම් ඩිග්‍රී කියලා දාලා එයට ලියා ගන්න වගුවක් තුල පවතින උපලැකි ගණන බලන්න උපලැකි කියන්නේ මෙන්න මේවා මේකත් දාගන්න උපලැකි ඉතින් එතකොට මේක න උපලැකි කියන්නේ මෙන්න මේ තීරු හරි උපලැකි වරහන් ඇතුලේ දාගන්න තීරු හරි වරහන් ඇතුලේ තීරු කියලා උපලැකි ගණන තත්වය ලෙස හඳුන්වයි එහෙම නැත්නම් ඩිග්‍රී එක තත්වය ලෙස හඳුන්වයි හරි ඊළඟට ඒ වගුවේ තත්වය ඊළඟට තුන්වෙනි එක ලියාගන්න ගණනීයතාවය තුන්වෙනි එක ගණනීයතාවය හරි
ඒ අර්ථය ලියන්න වගුවක පවතින ඒ අර්ථයේ ගණනීයතාවය අර්ථය ලියන්න වගුවක පවතින උපලැකි යාන ගණන උපලැකි යාන ගණනීයතාවය වේ. වගුවක පවතින උපලැකි යාන ගණන වරහන් ඇතුලේ උපලැකි යාන කියන තැන වරහන් ඇතුලේ දාගන්න තීරු නෙමෙයි sorry පේලි. තීරු කියන්නේ උපලැකි, පේලි කියන්නේ උපලැකි යාන. හරි? උපලැකි යාන ගණනට අපි කියනවා ගණනීයතාවය කියලා. හරි? උපලැකි යාන ගණන ගණනීයතාවය ලෙස හැඳින්වේ. හරිනේ? ලියාගත්තනේ. එතකොට මේ වගුව අරගත්තාම මේකේ පල්ලෙහෙන් ලියාගන්න මේකේ මට කියන්න තත්වය කීයද? තත්වය 1 2 3යි. හරි? ඊට පස්සේ ඩිග්‍රී එක 3යි. එහෙම නැත්නම් ඊට පස්සේ ගණනීයතාවය බලන්න ගණනීයතාවයත් 3යි මේ උඩ තීරුව ගන්න නැහැ. හරි? මේ ID නම ලිපිනය කියලා තියෙන එක ගන්නෙ නැහැ. හරි? මේ තියෙන දත්ත පේලි ගන්න තමයි ගන්න. ඒතකොට මේකේ ගණනීයතාවයත් 3යි. පැහැදිලි? ඒතකොට තත්වය කියන්නේ මෙන්න මේ තීරු ටික ගණනීයතාවය කියලා කියන්නේ මෙන්න මේ පේලි ටික. ඒත් එක්ක මඳුර ගන්න උපලැකි කියලා කියන්නේ මෙන්න මේ තීරු වලට උපලැකි යාන කියලා කියන්නේ මෙන්න මේ පේලි වලට. පැහැදිලිනේ? උපලැකි සහ එතකොට අපි වචන 4ක් ඉගෙන ගත්තා. උපලැකි යාන තත්වය ගණනීයතාවය කියන එක. හරිනේ? එතකොට ඔන්නෝක අපිට ඕනේ ER ඩයග්‍රෑම් අඳිද්දි. හරි? එතකොට හරිනේ ටික ලියාගත්තනේ. මම වේගෙ වැඩි නම් කියන්න. දැන් පන්තියේදී නම් මට පේනවනේ ලියලා ඉවරද නැද්ද කියලා. දැන් මෙතන පේන්නේ නැති නිසා මම කියාගෙන යනවා. හරි? වේගෙ වැඩි නම් පොඩ්ඩක් අන්මියුට් කරලා කියන්න. මෙසේජ් එකක් එහෙම නැත්නම් මෙසේජ් එකක් දාන්න. හරි? රයිට්. එහෙනම් මේක මැකනවා. ඊළඟට දාගන්න අනුමාතෘකාව දැන් තමයි හොඳම කොටසට එන්නේ. දැන් ඔන්න කතන්දර ටික ඉවරයි. තියරි කතා කරන්න ඕන දේවල් ටික ඉවරයි. දැන් ඔන්න කෙලින්ම වැඩේට බහින්න තියෙන්නේ. ඒ තමයි ER ඩයග්‍රෑම්. දාගන්න අනුමාතෘකාව ER ඩයග්‍රෑම්. ER ඩයග්‍රෑම්. හරි? ER ඩයග්‍රෑම්. ලියන්න දත්ත සමුදායක් ER ඩයග්‍රෑම් කියලා දාලා ඒ අර්ථය ලියාගන්න. දත්ත සමුදායක් සංකල්පීය ලෙස සැලසුම් කිරීමේදී දත්ත සමුදායක් සංකල්පීය ලෙස සැලසුම් කිරීමේදී භාවිතා කරන තාක්ෂණික උපක්‍රමය නම් භූතාර්ථ සම්බන්ධතා සටහනයි. ඒ කියන්නේ ER ඩයග්‍රෑම්. ER ඩයග්‍රෑම් එක සිංහලෙන් කියන්නේ භූතාර්ථ සම්බන්ධතා සටහනයි. හරි? රයිට්. එතකොට භූතාර්ථ සම්බන්ධතා සටහන කියලා කියන්නේ එතකොට දැන් අපි මේකෙදි හදන්න යන්නේ ඩේටාබේස් එකක්නේ. අපි හදන්න යන්නේ ඩේටාබේස් එකක්. හරි? ඒ හරි පේනවනේ. රයිට්. අපි ඩේටාබේස් එකක් හදන්න යන්නේ. එතකොට මේ ඩේටාබේස් එක එකපාර අපිට හදන්න බෑ. හරි? යම්කිසි සැලැස්මක් ඇඳගෙන ඉන්න ඕනේ මේ ඩේටාබේස් එක හදන්න. මොකද අපි හදන්න යන්නේ රිලේෂනල් මොඩල් එකට. හරි? රිලේෂනල් මොඩල් එකට තමයි මේ ඩේටාබේස් එක හදන්න යන්නේ. ඒ කියන්නේ වගු ගොඩක් තුල අපේ දත්ත ටික විසිරෝලා හැරලා ඒ අතර සම්බන්ධතා ගොඩනගලා ඒ වගේ කතන්දරයක් කරලා තමයි අපි මේ ඩේටාබේස් එක හදන්න යන්නේ. එතකොට ඒක නිකන් හරි ලේසියෙන් කරන්න බෑ. ඒක ඉස්සෙල්ලාම සැලැස්මක් හදා ගන්න ඕනේ. ඒ සැලැස්ම තමයි
මේ ER ඩයග්‍රෑම් එකෙන් අපි අඳින්න යන්නේ. පැහැදිලිද? ඒ සැලැස්ම තමයි ER ඩයග්‍රෑම් එකෙන් අඳින්න යන්නේ. එතකොට අපි අර කලින් පාඩමේ කතා කරේ context diagram එහෙම නැත්නම් DFD data flow diagram එන්ද අන්න ඒ වගේ මේ diagram එක අඳිද්දිත් අපිට පාවිච්චි කරන්න ඕන සංකේත සංරචක ටිකක් තියෙනවා. පැහැදිලිද? පොඩි දේවල් ටිකක් තියෙන්නේ. යටින් දාගන්න ER සටහනක භාවිතා වන සංරචක හරි සංරචක පළවෙනි සංරචකය තමයි භූතාර්ථ සම්බන්ධතා සටහනේ පළවෙනි සංරචකය භූතාර්ථ නැත්නම් entity හරි entity භූතාර්ථයක් කියලා කියන්නේ අපි මේ අඳින්න යන database එක ඇතුලේ තියෙන වගු. ඒ කියන්නේ දැන් හිතන්න මම පාසලකට database එකක් හදන්න යනවා කියලා. ඉස්කෝලේකට database එකක් හදන්න යනවා. එතකොට ඉස්කෝලේකට database එකක් හදන්න යද්දි මට අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ student කියලා වගුවක්. student ලගේ දත්ත ටික දාගන්න student කියලා වගුවක් තියෙන්න ඕනේ. එතකොට අන්න student කියලා කියන්නේ එක භූතාර්ථයක්. තේරුණාද? අපි ඒක මෙන්න මේ විදිහට ලකුණු කරනවා. මෙන්න මේ වගේ ඍජු කෝණාශ්‍රයකින් දාලා මෙතන ස්ටුඩන්ට් කියලා ලියනවා. අකුරු පොඩි වැඩිද? නෑනේ. ස්ටුඩන්ට් කියලා ඔය විදිහට ලියනවා. එතකොට ඔන්න එක භූතාර්ථයයි. එතකොට පාසල ඇතුලේ ඕක විතරක් තියෙන්නේ? නෑ, තව තියෙනවා. අන්න ටීචර් කියලා තවත් භූතාර්ථයක්. ටීචර්. හරි? ඔන්න ටීචර් කියලා තවත් භූතාර්ථයක්. තව මොනවද තියෙන්නේ? අපි අරගත්තොත් එimhe ස්පෝර්ට්ස් කියලා තවත් වගුවක්. හරි? තවත් වගුවක් ඕනේ. ඒතර වගුවක් කියලා කියන්නේ භූතාර්ථයක්. අන්න ඒ වගේ ඒ අවශ්‍ය ඔක්කොම ඒවා ටික මෙන්න මේ වගේ ඍජු කෝණාශ්‍රයකින් තමයි අපි ලකුණු කරගෙන යන්නේ. තේරුණාද? මේ වගේ ඍජු කෝණාශ්‍රයකින් තමයි ලකුණු කරගෙන යන්නේ. ඒවට අපි කියනවා භූතාර්ථ කියලා. පැහැදිලිනේ? ඒතර භූතාර්ථයක් කියලා කියන්නේ මොකද්ද? අන්තිමට මේවා වෙන්නේ වගුවක් විදිහට. මේ තියෙන්නේ වගුවේ නම. මේ මැද්දේ දාන්නේ වගුවේ නම. මේ තියෙන්නේ ස්ටුඩන්ට් කියන වගුව. මේ තියෙන ටීචර් කියන වගුව. පැහැදිලිනේ? එතන චුට්ටක් ලියන්න භූතාර්ථ කියන තැන පල්ලෙහෙන් ලියා ගන්න. භූතාර්ථයක් ER සටහනක් තුල වගු නිරූපණය කිරීම සඳහා භාවිතා කරයි. වගු නිරූපණය කිරීම සඳහා භාවිතා කරයි. භූතාර්ථය තුල වගුවේ නම සඳහන් කළ යුතුය. හරි? සඳහන් කළ යුතුය. උදාහරණ කියලා දාලා මෙන්න මේකව දාගන්න. මේක දැම්මා ස්ටුඩන්ට්. එතකොට මේක ඍජු කෝණාශ්‍රයක්. හරි? සමචතුරස්‍රයක් නෙමේ ඍජු කෝණාශ්‍රයක් වෙන්න ඕනේ මේ වගේ. හරි? අනිත් එක මේක අර මේ පිටුව පුරා විහිදෙන ලොකු ඍජු කෝණාශ්‍රයක් නෙමේ. මේ ස්ටුඩන්ට් කියලා වචනේ ලිව්වනම් ඒ වචනේ කව වෙන්න ගානට තිබ්බොත් හොඳටම ඇති. තේරුණාද? ඔයා ස්ටුඩන්ට් කියලා වචනේ කව වෙන්න තිබ්බොත් ඇති. එහෙම නැතුව ලොකු මෙහෙම ඍජු කෝණාශ්‍රය ඇඳලා මෙහෙම ස්ටුඩන්ට් කියලා ලියන්න එපා. හරි? එහෙම ලියනවා අමාරු. එහෙම දාන්න නැහැ. ඒ අදාළ වචනේ ගානට කොටුව තිබ්බහම ඇති. හරිනේ? එතකොට ඔන්න ඔහොම තමයි භූතාර්ථ අපි ලකුණු කරන්නේ. හරි? එතකොට භූතාර්ථ වලින් නිරූපණය කරන්නේ මොනවද? වගුවේ මේ ඩේටාබේස් එකේ තියෙන වගු. හරි? ඊළඟට දාගන්න
සම්බන්ධතා සම්බන්ධතා relationship සම්බන්ධතා නැත්නම් relationship සම්බන්ධතා බලන්න මෙන්න මෙහෙම සම්බන්ධතා රිලේෂන්ෂිප් එකක් අපි ලකුණු කරන්න මෙන්න මේ විදියට මෙහෙම එකක් පාවිච්චි කරනවා හරි මෙන්න මේ වගේ සංකේතයක් පාවිච්චි කරන මේ වගේ කිරිබත් කරන මේ දෙපැත්තේ ඒවා දෙක ඕනේ නැහැ ඒ දෙක අපි කොහොමත් ඊතල ගහනවනේ ඒකයි ඒ සම්බන්ධ වෙන්නේ මෙන්න මේ වගේ කිරිබත් කැටේ හරි සමචතුරස්‍ර නෙමේ කිරිබත් කැටේ ඔන්න ඕක පාවිච්චි කරනවා සම්බන්ධතා කියන්නේ මොකද්ද කියලා මම කියලා දෙන්නම් හරි ටක් ගාලා ඒකත් අඳ ගන්නකො හරි අඳගත්තනේ ඊට පස්සේ ඒ යටෙන් මෙතනින් ලියන්න ඒ යටතේ පල්ලෙහෙන් ලියන්න ER සටහනක් තුල සම්බන්ධතා ආකාර තුනක් දක්නට ලැබේ. කීයද? තුනක් තියෙනවා. සම්බන්ධතා ආකාර තුනක් දක්නට ලැබේ. පළවෙනි සම්බන්ධතාවය තමයි පළවෙනි එක සම්බන්ධතා ආකාර එක අය කියන්න ඕනේ මේ අර කලින් සතිවල වගේම තමයි විනාඩි 40න් මේක කට් වෙයි. ඒකට මම ආයේ link එක දාන්නම් group එකට ආයෙ join වෙන්න. හරි. තව වෙලා තියෙනවා. දැන්ම කියලා තිබ්බේ. හරි. එතකොට අන්න සම්බන්ධතා ආකාර තුනක් තියෙනවා. පළවෙනි එක තමයි 1 to 1. 1 to 1. මම එක කියන්නේ මා ඔබේ ඔබ මගේ සම්බන්ධතාවය. මා ඔබේ ඔබ මගේ වගේ. 1 to 1. 1 to 1 කියලා කියන්නේ මෙන්න මෙහෙම. අපි හිතමු ඔයා සහ කවුද? ඔයා සහ ඔයාගේ ඩෙස්ක් එක අතර තියෙන සම්බන්ධතාවය. ඔයා සහ ඔයාගේ පාසලේ ඩෙස්ක් එක අතර සම්බන්ධතාවයක් තියෙනවනේ. මෙන්න ස්ටුඩන්ට් හරි මෙන්න ස්ටුඩන්ට් මෙන්න ඩෙස්ක් කියන වගුව. ඔයාට වෙන්වුණ ඩෙස්ක් එකක් තියෙනවනේ නේද? එතකොට එක ළමයෙක්ට හරි එක ළමයෙක්ට ඩෙස්ක් කීයද? එක ළමයෙක්ට ඩෙස්ක් කීයද? එකයි. මම මේ පැත්තෙන් දැන් බලනවා ළමයාට ඩෙස්ක් කීයක් තියෙනවද? ළමයාට ඩෙස්ක් එකයි. ඊට පස්සේ මම මේ පැත්තට ගිහිල්ලා බලනවා. ඔයගොල්ලොත් ඒ වගේ කරන්න ඕන පොතේ පොතේ දෙපැත්තට ගිහිල්ලා බලන්න ඕන. මේ පැත්තේ ඩෙස්ක් එකේ ඉඳන් බලද්දි ඒ ඩෙස්ක් එක කාටද අයිති? ළමයි කීය දෙනෙක්ට අයිතිද? අන්න එකෙක්ට අයිති. තේරුණාද? එතකොට ඔන්න ළමයා සහ ඩෙස්ක් එක අතර සම්බන්ධය මොකද්ද? මෙයාට ඩෙස්ක් එක ළමයාට එක ඩෙස්ක් එකයි ඩෙස්ක් එකට එක ළමයයි අන්න 1 to 1 සම්බන්ධතාවයක්. පැහැදිලිද? තේරුණාද? ඔන්න වගේ තමයි 1 to 1 සම්බන්ධතාවය. එතකොට ඔන්න බලන්න මේ වගේ සම්බන්ධතාවයක් දැම්මයින් පස්සේ මෙන්න මේ මැද්දේ කොටුවේ අපි දාන්න ඕනේ ක්‍රියාපදයක්. මොකක්ද දාන්න ඕනේ? ක්‍රියාපදයක්. මේ දෙන්නගේ සම්බන්ධතාවය මොකක්ද කියලා විස්තර කරන ක්‍රියාපදයක්. හරි? කෙටියෙන් ඕන has කියලා දාන්න පුළුවන්. හරි? has කියන වචනේ has කියන්නේ ක්‍රියාපදයක්නේ. has කියන එක මෙතන දාන්න පුළුවන්. එතකොට student has desk කියන එක. එහෙම නැත්නම් සිංහලෙන් ඕගොල්ලෝ දානවා නම් තිබෙනවා, පවතිනවා අන්න ඒ වගේ එකක් දාන්න පුළුවන්. මම මෙතන සිංහලෙන් දාන්නම් තිබෙනවා කියලා. තිබෙනවා. මේක ඇතුලේ ලියන්න ඕනේ. චුට්ටක් මේ රිලේෂන්ෂිප් එක පොඩ්ඩක් ලොකුවට දාගන්න. ඔයගොල්ලන්ට පේනවද දන්නේ මෙතන තියෙන තිබෙනවා කියලා. හරි? තිබෙනවා. එහෙම නැත්නම් තියෙනවා. මොකක් හරි ක්‍රියාපදයක් එන්න ඕනේ. ක්‍රියාපදයක් ආවේ නැත්නම් වැරදි.
තේරුණාද? මෙතෙන්ට එන්න ඕනේ ක්‍රියාපදයක්. එතකොට තේරුණාද 1 to 1 කියන එක? ස්ටුඩන්ට් එක ඩෙස්ක් එකයි ඩෙස්ක් එකට එක ස්ටුඩන්ට් කෙනෙක්. තව 1 to 1 තියෙන අවස්ථා මොනවද? තව 1 to 1 තියෙන අවස්ථා මොනවද තියෙන්නේ? තව තියෙනවා අපි හිතමු ස්ටුඩන්ට් සහ ජාතික හැඳුනුම්පත අතර සම්බන්ධයක් තියෙනවා. එතකොට ස්ටුඩන්ට් හැඳුනුම්පත් එකයි හැඳුනුම්පතට එක ස්ටුඩන්ට් කෙනෙක්. හරිනේ? අන්න ඒ වගේ 1 to 1 සම්බන්ධතා. පැහැදිලි? එතකොට ඔන්න ඔයගේ 1 to 1 සම්බන්ධතා අපිට හම්බ වෙනවා මෙන්න මේ ER diagram අඳිද්දි. හරිනේ? right. ඊළඟට දෙවනි සම්බන්ධතාවය. එතකොට පළවෙනි එක මොකද්ද? 1 to 1. මා ඔබේ ඔබ මගේ. මෙයා එයාගේ එයා මෙයාගේ 1 to 1. හරිද? ඊට පස්සේ දෙවනි සම්බන්ධතාවය තමයි ඔය 1 to 1 කියලා හිතාගෙන ඉන්න අයට බොහෝ විට වෙන සම්බන්ධතාවය තමයි. ඒගොල්ලෝ හිතාගෙන ඉන්නවා 1 to 1 කියලා. ඒ වුණාට ඇත්තටම බලද්දී 1 to many. මට නුඹ විතරක් වුණාට නුඹට ඉන්නේ මං විතරද වගේ සම්බන්ධතාවයක්. හරි? හරි ඒක වැඩක් නැහැ. එතකොට ඔන්න මෙන්න 1 to many සම්බන්ධතාවයක්. මේ වැදේ යනවා ඒව ගණන් ගන්න එපා. බෝඩ් එක ඇදයි. හරි? මෙන්න 1 to many සම්බන්ධතාවය. මොකද්ද උදාහරණයක් කියන්න බෑ? 1 to many සම්බන්ධතාවය. ඒ කියන්නේ මෙයා හිතාගෙන මෙයාට මෙයා විතරයි. හැබැයි මෙයාට මෙයාලා ගොඩක් ඉන්නවා. ඒ වගේ සම්බන්ධතාවයක් කියන්න බෑ. අපි ගත්තොත් එහෙම ස්ටුඩන්ට් සහ ස්කූල් ස්ටුඩන්ට් සහ ස්කූල් ස්ටුඩන්ට් මෙතන ස්කූල්. හරි? එක ස්ටුඩන්ට් කෙනෙක්ට බලන්න මේ 1 to 1 to many ඕන එකක් දාන විදිහ මුලින්ම ඔයා පොතේ ස්ටුඩන්ට් පැත්තේ ඉඳන් ස්කූල් එක දිහා බලන්න ඕනේ. තේරුණාද? ගොඩක් කට්ටිය වරද්ද ගන්න එක තමයි මේ සම්බන්ධතාවය දාද්දි මොන පැත්තටද 1 මොන පැත්තටද many කියලා පටල ගන්නවා. ඔයා ස්ටුඩන්ට් පැත්තේ ඉඳන් බලද්දි ස්ටුඩන්ට් ස්කූල් කීයක් තියෙනවද? ස්ටුඩන්ට් පාසල් කීයද? ස්ටුඩන්ට් පැත්තේ ඉඳන් එයා දිහා බලන්න. ස්කෝලේ දිහා බලන්න ඕනේ. ස්ටුඩන්ට් කෙනෙක්ට එක්කෙනෙක්ට එක ස්ටුඩන්ට් කෙනෙක්ට පාසල් කීයද කියලා බලනවා. පාසල් කීයක් තියෙනවද එක ස්ටුඩන්ට් කෙනෙක්ට? එකයි. එක පාසලයි. එක පාසලක ගැන අයිති වෙන්නේ. ඊට පස්සේ පොතේ අනිත් පැත්තට ඔයගොල්ලෝ එන්න ඕනේ. මම මේ බෝඩ් එකේ අනිත් පැත්තෙන් එනවා වගේ. ස්කූල් කියන පැත්තේ ඉඳන් බලනවා. හරි? ස්කූල් කියන පැත්තෙන් ඉඳන් බලනවා. පාසලට ළමයි කීයද? එක පාසලකට ළමයි කීයද? එක පාසලක එක ළමයාද ඉන්නේ? නෑනේ. එහෙනම් ඒක දුෂ්කර පාසලක් වහලා දාන්න වෙනවා. එක පාසලක අනිවාර්ය ළමයි ගොඩක් ඉන්න ඕනේ. 1 to many. මෙන්න 1 to many එකට මම n කියලා දාන්නේ. many කියන අදහසෙන් n කියන එක තමයි අපි මෙතන දාන්නේ. m නෙමෙයි n. හරි? එතකොට ඒක ස්ටෑන්ඩඩ් එකක්. එතකොට ස්කෝලේට අන්න ස්ටුඩන්ට්ස්ලා ගොඩයි කියලා මම මෙතන n කියලා දැම්මා. පැහැදිලිද? එතකොට ඔන්න 1 to many සම්බන්ධතාවයක්. හැබැයි තාම මම ඉවර නෑ. මෙතන මැද්දේ ක්‍රියාපදේ දාන්න ඕනේ. මැද්දේ ක්‍රියාපදේ දාන්න ඕනේ. මොකද්ද ක්‍රියාපදේ? අපි දාමු මෙතන ඕනනම් දාන්න පුළුවන් ඉගෙනුම ලබනවා. හරිනේ? පාසලයි මොනවද ස්ටුඩන්ට්ුයි අතර තියෙන සම්බන්ධතාවය ඉගෙනුම ලබනවා. එහෙම නැත්නම් සිටිනවා. අන්න ඒ වගේ මොකක් හරි දාන්න පුළුවන්. ඉගෙනුම ලබනවා කියන එක ටිකක් ලොකු හින්දා මං සිටිනවා කියලා දානවා. හරි? සිටිනවා. පැහැදිලිද? තේරුණාද? එතකොට ඔන්න ඔය විදිහට තමයි අපි මේකේ සම්බන්ධතා දාන්නේ. තව මොනවද 1 to many සම්බන්ධතා තියෙන්නේ? පාසලයි ස්ටුඩන්ට්ුයි අතර 1 to many සම්බන්ධතාවක් තියෙනවා. හරි? ඊට පස්සේ තව මොනවද? අපි අරගත්තොත් එහෙම පන්තිය. ළමයෙක්ට එක පන්තියයි පන්තියට ළමයි ගොඩයි. හරිනේ? ඊට පස්සේ අන්න ඒ වගේ. ඒ වගේ තව ඕන තරම් සම්බන්ධතා තියෙනවා. 1 to many අරගන්න පුළුවන්. පැහැදිලිද? 1 to many සම්බන්ධතා. අපි මේ ගොඩක් අරගත්තොත් අපේ ප්‍රශ්න වල එන සම්බන්ධතා ගොඩක් ඒවා තියෙන 1 to many ඒවා තමයි. හරි? main to many ඒවත් හම්බ වෙනවා. 1 to many තමයි ගොඩක්ම හම්බෙන්නේ. එතකොට ඔන්න 1 to many සම්බන්ධතා ඔන්න ඔය විදිහට තියෙනවා. 1 to 1 හරි 1 to many. main to many එක මේ හරි ලියුව පේන්නේ නැහැ. ඉස්සෙල්ලා මේ දෙක ලියාගෙන ඉන්නකො. ටක් ගාලා මේ දෙක ලියාගෙන. වැඩි වෙලා දෙන්නේ නැහැ. හරි?
ලියාගන්න කිව්වට වැඩි වෙලා දෙන්නේ නැහැ. පුළුවන් තරම් ඉක්මන ලියාගන්න. නැත්තම් ස්ක්‍රීන්ෂොට් එකක් ගාගන්න මොකක් හරි කරන්න. වැඩි වෙලා දෙන්න බෑ. හරි? කාලය සීමිතයි. ඉක්මනට ඇඳගන්න. හරි. ඇතින වෙලාව ඇඳගත්තේ නැත්නම් ස්ක්‍රීන්ෂොට් එකක් ගාගන්න පස්සේ ඇඳගන්න. හරි? right. ඊළඟ අවස්ථාව තමයි ඊළඟ එක තමයි many to many. many to many. one to one එක හරි one to many එක හරි ඊළඟට many to many සම්බන්ධතාවය. තුන්වෙනි එක තමයි many to many. many to many සම්බන්ධතාවය. හරි? බලන්න many to many සම්බන්ධතාවය කියලා කියන්නේ බලන්න මෙහෙම දැන් අපි හිතමු ස්ටුඩන්ට් සහ විෂය එහෙම නැත්නම් සබ්ජෙක්ට් එක අතර මෙන්න ස්ටුඩන්ට් මෙන්න සබ්ජෙක්ට්. හරි? ස්ටුඩන්ට් කෙනෙක්ට සබ්ජෙක්ට් කීයද? එක ස්ටුඩන්ට් කෙනෙක් සබ්ජෙක්ට් කීයක් කරනවද? අන්න ගොඩක් කරනවා. ඒකින්ද මම මෙතන m කියලා දානවා. ස්ටුඩන්ට් කෙනෙක්ට සබ්ජෙක්ට් ගොඩයි. ඊට පස්සේ මම මෙතෙන්ට ඇවිල්ලා සබ්ජෙක්ට් එක පැත්තෙන් බැලුවොත් සබ්ජෙක්ට් එකකට ස්ටුඩන්ට්ස්ලා කීයක් ඉන්නවද? අන්න ගොඩක් ඉන්නවා. මම ඒක n කියලා දානවා. පැහැදිලිද? එක පැත්තක m අනිත් පැත්තේ n කියලා දාන්න ඕනේ. many to many කියන අදහස එන්න. m to n කියලා තමයි දාන්නේ. හරි? ඒක ඒ ස්ටෑන්ඩඩ් එක. සමහර ස්ටෑන්ඩඩ් වල නම් තියෙනවා m to m කියලා දාන්න පුළුවන්. අපි දාන්නේ m to n. හරි? එතකොට කැමති පැත්තක දාන්න පුළුවන් n අකුර. හරි? එතකොට ස්ටුඩන්ට් සබ්ජෙක්ට් ගොඩයි කියලා m දැම්මා. සබ්ජෙක්ට් එකට ස්ටුඩන්ට්ලා ගොඩයි කියලා අන්න n දැම්මා. පැහැදිලිනේ? ඊට පස්සේ මෙතන ක්‍රියාපදේ අනිවාර්යෙන් දාන්න ඕනේ. මොකද්ද මෙතන ක්‍රියාපදේ? අපි දාමු ඉගෙනුම ලබනවා. එහෙම නැත්නම් ඉගෙනුම ලබනවා. ඉගෙනුම ලබනවා. මේක එළියට යන්න නැතුව ඇතුළෙම ලියන්න ඕනේ. මගේ වගේ බෑ. හරිනේ? right. එතකොට ඔන්න ඔය සම්බන්ධතා තුන තමයි අපිට කතා කරන්න තියෙන්නේ. පැහැදිලිද? රිලේෂන්ෂිප් යටතේ. හරිනේ? right. එහෙනම් ඊළඟට දාගන්න අනුමාතෘකාව රිලේෂන්ෂිප් හරි මේක ඇඳගන්න. මේක ඇඳගෙන දාගන්න අනුමාතෘකාව උපලක්ෂණ එහෙම නැත්නම් ඇට්‍රිබියුට් කියලා අනුමාතෘකාව දාගන්න. හරි? right. එතකොට ඇට්‍රිබියුට් කියලා කියන්නේ දැන් අපි මේ හදන්න යන්නේ වගුනේ. මෙන්න මේ වගුවල අපි අර කතා කරපු උපලැකි ඇට්‍රිබියුට් කියලා කියන්නේ මෙන්න මේ උපලැකි. පැහැදිලිද? එතකොට වගුවක උපලැකි 10ක් තියෙනවා නම් අපි ER ඩයග්‍රෑම් එකේ ඒවා ඇට්‍රිබියුට් 10කින් පෙන්වන්න ඕනේ. පැහැදිලිද? උපලක්ෂණ 10කින් පෙන්වන්න ඕනේ. ඒ කොහොමද පෙන්වන්නේ කියලා මම කියලා දෙන්නම්. හරි? බලන්න. උපලැකි කියලා දැම්මනේ. ලියන්න. ඒ යටතේ වගුවක් තුල උපලැකි නෙමෙයි උපලක්ෂණ ඇට්‍රිබියුට් උපලක්ෂණ කියලා දාන්න. ඕනනම් ඇල ඉරක් දාලා උපලැකි කියලා දාන්න. ප්‍රශ්නයක් නැහැ. වගුවක් තුල උපලැකි නිරූපණය කිරීමට මෙම උපලක්ෂණ භාවිතා කරයි.
නැත්නම් ඇට්‍රිබියුට් භාවිතා කරයි. හරි. ඇට්‍රිබියුට් ආකාර එහෙම නැත්නම් උපලක්ෂණ ආකාර කිහිපයකින් උපලක්ෂණ ආකාර කිහිපයකින් උපලක්ෂණ ආකාර කිහිපයකින් හඳුනාගත හැකිය. උපලක්ෂණ ආකාර කිහිපයකින් හඳුනාගත හැකිය. හරි? දාන්න ඒ යටතේ පළවෙනි එක සාමාන්‍ය උපලක්ෂණ. සාමාන්‍ය උපලක්ෂණ. හරි? සාමාන්‍ය උපලක්ෂණ. සාමාන්‍ය උපලක්ෂණයක් කියලා කියන්නේ දැන් මෙන්න මෙහෙම. හිතන්න ඔන්න මට කියනවා වගුවක් මට හදන්න ඕනේ ස්ටුඩන්ට් කියන වගුව. ස්ටුඩන්ට් කියන වගුවේ මට ඕනේ නමයි ලිපිනයයි. නමයි ලිපිනයයි තියෙන ස්ටුඩන්ට් වගුව හදන්න කියලා. තේරුණාද? එතකොට ඒක ඒ ස්ටුඩන්ට් කියන වගුව මම ER ඩයග්‍රෑම් වලින් පෙන්වන්නේ මෙන්න මෙහෙමයි. දැන් ඔයගොල්ලෝ දන්නවනේ වගුවක් කොහොමද පෙන්වන්නේ කියලා. වගුවක් පෙන්වන්නේ මෙන්න මේ වගේ මොකද? entity එකකින්. හරිනේ? ඊට පස්සේ මේක ඇතුලේ මම වගුවේ නම දානවා. මොකක්ද නම? මම හිතමු ස්ටුඩන්ට් කියලා. ස්ටුඩන්ට් කියලා. හරි? වගුවේ නම මේ විදිහට දානවා ස්ටුඩන්ට් කියලා. ඊට පස්සේ මට ඕනේ නමයි ලිපිනයයි තියෙන නමයි ලිපිනයයි කියන සාමාන්‍ය උපලක්ෂණ දෙක පෙන්වන්න. එතකොට මම මේ නමයි ලිපිනයයි කියන සාමාන්‍ය උපලක්ෂණ දෙක මෙන්න මේ විදිහට දානවා. මෙන්න නම මෙන්න ලිපිනය. පැහැදිලිද? නම සහ ලිපිනය කියන ඒවා දෙක. සාමාන්‍ය උපලක්ෂණ. එතකොට මතක තියාගන්න සාමාන්‍ය උපලක්ෂණ අපි ලකුණු කරන්නේ මෙන්න මේ වගේ බිත්තරයක. ඒක බිත්තරයක් වගේ බිත්තරයක මේ තනි රවුම නෙමේ බිත්තර හැඩේ ලියන්න ඕනේ. ඒ කියන්නේ ඕවල් ෂේප් එකකින්. පැහැදිලිද? තනි කර රවුම නෙමේ. එතකොට සාමාන්‍ය උපලක්ෂණ කියලා දාලා මේ හැඩේ ඇඳලා ඊට පස්සේ උදාහරණ කියලා දාලා මේක දාගන්න බෑ. සාමාන්‍ය උපලක්ෂණ කියලා දැම්මා බිත්තරයක් ඇඳගත්තා. උදාහරණ කියලා දැම්මා මේ වගුව ඇඳගත්තා. හරිනේ? ඒ තමයි සාමාන්‍ය උපලක්ෂණ එහෙම නැත්නම් normal attributes. හරි? වැඩි වෙලා දෙන්න බෑ. ඔයගොල්ලෝ මේ ස්ක්‍රීන්ෂොට් එකක් හරි දාගෙන මේව කරගන්න. ඊළඟට දෙවැනි එක සාමාන්‍ය උපලක්ෂණයේ විදිහට ඊළඟට අපි අරගන්නවා key attribute. key attribute සිංහලෙන් නම් ඒකට එහෙම මේ ලස්සන නමක් නැහැ. ලියාගන්න ප්‍රාථමික යතුරු. ප්‍රාථමික යතුරු සහිත උපලක්ෂණ. ප්‍රාථමික යතුර සහිත උපලක්ෂණය වරහන් ඇතුලේ key attribute කියලා දාගන්න. හරි? සිංහලෙන් ඔය එක නම් දෙනවා. ඒ නම් වලින් කොහොමද වැඩක් නැහැ. නම් වලින් ඔයගොල්ලන් අහන්නේ නැහැ. ඒක ලකුණු කරන්න විතරයි දැනගන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ දන්නවා හරි key attribute කියලා දැම්මනේ. key attribute කියලා දැම්මා. වරහන් ඇතුලේ සිංහලෙන් දාගන්න ප්‍රාථමික යතුර සහිත උපලක්ෂණය කියලා. හරි? දැන් ප්‍රාථමික යතුරු කියන එක මේ විදිහට දැනගෙන ඉන්න ඕනේ. පැහැදිලිද? ප්‍රාථමික යතුර. දැන් මට කියන්න ස්ටුඩන්ට් කියන වගුවක් ඔයගලන්ට හදන්න කිව්වොත් ස්ටුඩන්ට් කියලා වගුවක් හදන්න කිව්වොත් ඒකේ ප්‍රාථමික යතුරු විදිහට ඔයා තෝරගන්නේ මොකද්ද? දැන් මෙන්න මේ වගුව දුන්නා කියලා හිතන්න. හරි? මේ වගුව දුන්නා කියලා හිතන්න. හරි? මම හිතුවේ chat එකක් කියලා. ඔයගලගේ මොන හරි ගැටලු තියෙනවනම් ටක් ගාලා chat එකේ දාන්න. හරි? පේන්නේ නැහැ මොන හරි එහෙම ප්‍රශ්න තියෙනවනම් lag වෙනවා නම් මම තියෙනවනම් chat එකේ දාන්න. ඔන්න මේ වගුව තියෙනවා කියලා හිතන්න ස්ටුඩන්ට්. හරි? මේකේ තියෙනවා NIC National Identity Card number එකයි නමයි ලිපිනය. ඔන්න ඔය තුන තියෙනවා. key attribute කියලා දාපු තැන දැන් බලා ගන්න. මෙන්න මේ වගුව කියලා හිතන්නකෝ. හරි? ස්ටුඩන්ට් කියන වගුවේ මෙන්න මේ තුන තියෙනවා.
එතකොට මේකෙන් ඔයා ප්‍රාථමික යතුරු විදිහ තෝරගන්නේ අනිවාර්යයෙන් මොකද්ද? NIC එකනේ. ඇයි NIC එකෙන් තමයි මේ එක එක ළමයව වෙන් කරලා අඳුරගන්න පුළුවන්. නමෙන් බෑ. ඇයි? එකම නම තියෙන 10 දෙනෙක් විතර ඉන්න පුළුවන්. එකම ඇඩ්‍රස් එකේ තියෙන ළමයි දෙන්නෙක් ඉන්නත් පුළුවන්. ඒකින්ද සාමාන්‍යයෙන් අපි NIC වගේ හොඳ එකක් තමයි ප්‍රාථමික යතුරට තෝරගන්න. හරිද? එතකොට දැන් මේකේ මේ වගුවේ ER ඩයග්‍රෑම් එක අඳින්න කිව්වොත් මේ වගුවට අදාළ ER ඩයග්‍රෑම් එක එහෙම නැත්නම් ER ඩයග්‍රෑම් එකෙන් පෙන්වන්න කිව්වොත් පෙන්වන්නේ මෙන්න මෙහෙමයි. එතකොට වගුවේ නම අනිවාර්යෙන් මෙන්න මේ එන්ටිටි එකක් ඇතුළේනේ දාන්නේ. වගුව තමයි ස්ටුඩන්ට්. වගුව තමයි ස්ටුඩන්ට්. ඊට පස්සේ මෙන්න NIC. NIC නම මෙන්න ලිපිනය. හරි. ඔන්නෝම තියෙනවා. දැන් මේකේ ප්‍රාථමික යතුරු මොකද්ද? ප්‍රයිමරි කී එක මොකද්ද? NIC. එහෙනම් ප්‍රයිමරි කී එක එහෙම නැත්නම් ප්‍රාථමික යතුරු පෙන්නද්දී අපි මතක තියාගන්න මේක අන්ඩර්ලයින් කරන්න ඕනේ. නැත්නම් යටින් ඉරක් ගහන්න ඕනේ. නැත්නම් ලකුණු නෑ. හරි. නැත්නම් ලකුණු නෑ. අනිවාර්යෙන් ප්‍රාථමික යතුර යටින් ඉරක් ගහන්න ඕනේ. එහෙම තමයි key attribute එකක් පෙන්වන්නේ. පැහැදිලිද? key attribute එකක්. එහෙනම් ඔගොල්ලෝ key attribute කියලා ලියාගත්තු තැන දාන්න බිත්තරයක් දාලා මෙන්න මෙහෙම මැද්දෙන් නෙමෙයි චුට්ටක් යටට වෙන්න මෙහෙම අන්ඩර්ලයින් කරගන්න. හරි? මෙහෙම ඉරක් එක්ක තමයි එන්න ඕනේ. හරි? ඒක මේක ඇඳගෙන ඊට පස්සේ මේ උදාහරණ කියලා දාලා මේක දාගන්න NIC නම ලිපිනය දාලා NIC එක යටින් ඉරක් ගහන්න. හරි? key attribute එකක් දාද්දි මතක තියාගන්න ඕන වගේ අපි අනිවාර්යයෙන්ම අන්ඩර්ලයින් කරන්න ඕනේ නැත්නම් යටින් ඉරක් අඳින්න ඕනේ. හරි? යටින් ඉරක් අඳින්න ඕනේ. ටක් ගාලා අඳගන්න. වෙලා දෙන්නේ නැහැ. ඔයගොල්ලෝ මේ වෙලා මදි වගේ නම් ටක් ගාලා කටුකොලේක පැත්තකින් ඇඳගන්න පස්සේ ලස්සනට ඇඳගන්න. හරි? කොහොමද කටුවටද පොතේ ලියාගන්නේ? කොහොම කටුවල ලියාගන්න ඕනේ ඉතින් ප්‍රශ්නයක් නැහැ. හරි? මේක ඇඳලා කොටුවක් ගැව්වා මේ තුන දැම්මා ස්ටුඩන්ට් NIC නම ලිපිනේ කියලා දැම්මා. හරි? රයිට්. ඔන්න ඒකත් හරි එහෙනම්. එතකොට ඔන්න සාමාන්‍ය උපලක්ෂණ හරි. ඊට පස්සේ key attribute උත් හරි. ඊළඟට එන attribute જાතිය තමයි තවත් attribute જાතියක් එනවා. ඒක අපි කියනවා සංයුක්ත උපලක්ෂණ. මොකද්ද? තුන්වෙනි එක සංයුක්ත. එහෙම නැත්නම් composite. අවශ්‍යය ඉංග්‍රීසි වචනේත් ලියා ගන්න. හරි? සංයුක්ත උපලක්ෂණ නැත්නම් composite attribute. හරි? composite attribute. සංයුක්ත උපලක්ෂණය. සංයුක්ත උපලක්ෂණය කියලා කියන්නේ මතක තියාගන්න මෙන්න මෙහෙම කතන්දරයක්. දැන් හිතන්න මගේ මෙන්න මෙහෙම ස්ටුඩන්ට් කියන එකම ගමුකෝ. ස්ටුඩන්ට් කියන ටේබල් එක තියෙනවා. ස්ටුඩන්ට් කියන වගුව තියෙනවා. මේකේ අනිවාර්යෙන් මතක තියාගන්න හැම වගුවකම අනිවාර්යෙන් ප්‍රාථමික යතුරක් තියෙන්න ඕනේ. මම ප්‍රාථමික යතුරු විදිහට ID එක අරගන්නවා. යටින් ඉරක් ගහනවා. ඔන්න හරි. හරිනේ. නම කියන එකත් මම දානවා කියලා හිතන්නකො. ඒක නම් සාමාන්‍ය භූතාර්ථයක්. ඊට පස්සේ මට ඕන වුණොත් සංයුක්ත උපලක්ෂණ කියලා කියන්නේ මට වුණොත් ලිපිනය වගේ එකක් කොටස් වශයෙන් දාන්න. ඒ කියන්නේ දැන් මට මෙතන ඇඩ්‍රස් එක දාන්න පුළුවන්. ලිපිනය. හරි? මට මෙහෙම ලිපිනය දාන්න පුළුවන්. හැබැයි මෙහෙම ලිපිනය දාන්න නැතුව සමහර වෙලාවට අපිට අවශ්‍ය වෙනවා මේ ලිපිනය කොටස් විදිහට දාන්න. ඒ කියන්නේ නගරය මොකද්ද? එයාගේ ගම මොකද්ද? ඊට පස්සේ ගෙදර අංකය මොකද්ද කියලා කොටස් වශයෙන් වෙන් කරන්න. ඇයි එහෙම කරන්නේ? සමහර වෙලාවට අපිට එතකොට පුළුවන් වෙනවා හිතන්නකෝ රජයේ ආයතනයක් වගේ එකක් කියලා. මේ වගේ ලිපිනය අරගන්න නැතුව ඒක කොටස් වශයෙන් කඩලා ගම වෙනම නගරය වෙනම
නිවාසාංකය වෙනම අරගත්තාම ඒගොල්ලන්ට පුළුවන් ටග් ගාලා ෆිල්ටර් කරලා ගම්පහ ඉන්න කට්ටිය වරගන්න. රාගම ඉන්න කට්ටිය වරගන්න. එහෙම නැත්නම් කොළඹ දිස්ත්‍රික්කයට අයත් කට්ටිය වරගන්න. ඒ ටික වෙනම තීරුවකනේ තියෙන්නේ. අන්න ඒ වගේ අවස්ථා එනවා. හැබැයි ඒ තුනම අදාළ වෙන්නේ ලිපිනය කියන එකට. ඒ වගේ ඒවට අපි කියනවා සංයුක්ත උපලක්ෂණයක් කියලා. බලන්න. එතකොට මම මෙතන දානවා අංකය. ලිපිනයට අනිවාර්ය අංකයක් තියෙනවනේ. ඊට පස්සේ ගම නගරය. ඔය තුනනේ තියෙන්නේ නේ. ලිපිනය හැදෙන්නේ මේ තුන එකතු වෙලා අංකයයි ගමයි නගරය. එහෙමනේ ඇඩ්‍රස් එකක් හැදෙන්නේ. ඒ තුන එකතු වෙලා ලිපිනය කියන එක හැදිලා කියන අදහස තමයි මේකේ එන්නේ. පැහැදිලිද? ඔන්න සංයුක්ත උපලක්ෂණය. මම තවත් එකක් දෙන්නම්. දැන් සමහර වෙලාවට නමත් අපි සංයුක්ත උපලක්ෂණයක් විදිහට අරගන්නවා. නම කියන එක. අපිට තියෙනවනේ නමේ කොටස් දෙකක් first name එකයි last name කියලා. first name last name surname තුනක් තියෙනවනේ. අන්න ඒ තුනෙන් ඒ තුන ඕනනම් සංයුක්ත උපලක්ෂණයක් විදිහට දාන්න පුළුවන්. ලිපිනය මේ විදිහට දාන්න පුළුවන්. පැහැදිලිද? අන්න ඒ වගේ කොටස් වශයෙන් කඩලා අපිට ගබඩා කරන්න ඕන වුණොත් මොනවා හරි. හරි? ලිපිනය කියන එකම තමයි. හැබැයි කොටස් වශයෙන් වෙන් කරලා ගබඩා කරන්න ඕන වුණොත් අපි මේ විදිහට සංයුක්ත උපලක්ෂණ පාවිච්චි කරනවා. පැහැදිලිද? ඒතර මේ වගේ එකකට කියනවා සංයුක්ත උපලක්ෂණයක් කියලා. හරි? ලියන්න. සංයුක්ත උපලක්ෂණ කියලා දාලා මෙන්න මෙහෙම දාගන්න. මෙන්න මෙහෙම අවශ්‍ය ඕනෑම කොටස් ගානකට කඩන්න පුළුවන්. හරි? මේ විදිහට දාගන්න. ඊට පස්සේ උදාහරණ කියලා මේක ඇඳගන්න. උදාහරණ කියලා මේක ඇඳගන්න. හරි? ටක් ගාලා. සංයුක්ත උපලක්ෂණ ඔවට කියන්නේ. එතකොට උපලක්ෂණ ගොඩක් එහෙම නැත්නම් උපලක්ෂණ දෙක තුනක් සංයුක්ත වෙලා එකතු වෙලා හැදිච්ච උපලක්ෂණයක් කියන අදහස තමයි සංයුක්ත උපලක්ෂණ කියලා. මේ උපලක්ෂණ තුන එකතු වෙලා හැදිච්ච උපලක්ෂණය තමයි සංයුක්ත උපලක්ෂණය කියලා කියන්නේ. හරි? ටක් ගාලා ඇඳගන්න. සංයුක්ත උපලක්ෂණ කියලා දැම්මා. මේක ඇඳගත්තා. ඊට පස්සේ උදාහරණ කියලා දාලා මේක ඇඳගත්තා. එතකොට මේ ස්ටුඩන්ට් කියන වගුව ID එක නම සහ ලිපිනය තියෙනවා. හැබැයි ලිපිනය නිකන් නෙමෙයි තියෙන්නේ. ලිපිනය තියෙන්නේ තීරු 3කින්. අංකය, ගම සහ නගරය කියලා තීරු 3කින් තමයි නිරූපණය කරලා තියෙන්නේ. සංයුක්ත උපලක්ෂණයක් නිසා ඒක. හරිනේ? right. එතන පල්ලෙහෙන් පොඩ්ඩක් ලියා ගන්න. මේක නිකන් පොඩ පැහැදිලි කරන්න ලියා ගමු නැත්නම් අමතක වෙනවනේ. උපලක්ෂණ කීපයක් එකතු වී උපලක්ෂණ කීපයක් එකතු වී සෑදෙන තනි උපලක්ෂණයක් එකතු වී සෑදෙන තනි උපලක්ෂණයක් සංයුක්ත උපලක්ෂණයක් ලෙස දක්වයි. සංයුක්ත උපලක්ෂණයක් ලෙස දක්වයි. හරි? උපලක්ෂණ කීපයක් එකතු වී සෑදෙන තනි උපලක්ෂණයක් සංයුක්ත උපලක්ෂණයක් ලෙස දක්වයි. right. ඊළඟට දාගන්න සංයුක්ත උපලක්ෂණය හරි. ඊළඟ බහු වටිනාකම් සහිත multi valued attribute නැත්නම් බහු වටිනාකම් සහිත උපලක්ෂණ. මේවායින් අනිවාර්යෙන් ප්‍රශ්න එනවා. ඒවා ඉතින් අනිවාර්යම දේවල්. බහු වටිනාකම් සහිත උපලක්ෂණ ඕන ලියා ගන්න multi valued attribute කියලා. multi valued attribute කියලා දාගන්න පුළුවන්. හරි? multi valued attribute.
multi valued attribute එහෙම නැත්නම් බහු වටිනාකම් සහිත උපලක්ෂණ. බහු වටිනාකම් සහිත උපලක්ෂණයක් කියලා කියන්නේ සමහර මෙන්න මේ වගුවල සමහර ඒවා එනවා නම ලිපිනය හරි සමහර ඒවා එනවා දැන් මේ නම නම් මෙතන එකයි ලිපිනය නම් ඒ අදාළ ලිපිනය විතරයි හරි සමහර ඒවා මෙහෙම කමා දදා ලියන්න අවශ්‍ය ඒවා එනවා කමා දදා ඒ කියන්නේ වටිනාකම් ගොඩක් තියෙනවා හරියට නිකන් අධ්‍යාපන සුදුසුකම් වගේ ඒවා දැන් අධ්‍යාපන සුදුසුකම් අරගත්තොත් යම් පුද්ගලයන්ගේ දැන් ඕගොල්ලන්ගේ නම් ඒව අදාළ නැහැ කිසි සුදුසුකමක් නැහැ හරි අපි හිතමු PhD එකක් කරු මිනිස්සෙක් අරගත්තොත් එයාගේ අධ්‍යාපන සුදුසුකම් දාන්න වෙනවා මොනවද අන්න එයාගේ ඩිග්‍රී එක එයාගේ MSc එක එයාගේ PhD එක PhD දෙක තුනක් තියෙනවා ඒවා ටික MSc දෙක තුනක් තියෙනවා ඒවා ටික ඒ ඔක්කොම කමා දදා ලියන්න ඕනේ එතකොට මෙතන සුදුසුකම් එහෙම නැත්නම් අධ්‍යාපන සුදුසුකම් කියන එකේ කියන තීරුවේ values එකයිද ගොඩයිද තියෙන්නේ values ගොඩක් තියෙනවා කමා දදා අපිට ගොඩක් දාන්න වෙනවා තේරෙනවද අන්න ඒ වගේ අවස්ථාවලදී අපි කියනවා ඒවා multi valued attribute එහෙම නැත්නම් බහු වටිනාකම් සහිත උපලක්ෂණ කියලා වටිනාකම් ගොඩක් තියෙන උපලක්ෂණ කියලා දැන් කවදාකවත් නම කියන එක බහු වටිනාකම් සහිත උපලක්ෂණයක් වෙනවද නම් ගොඩක් එතන දාන්නේ නැහැ ඔයගේ එක නමයිනේ තියෙන්නේ නමේ කොටස් ගොඩක් තියෙන එක වෙනම කතන්දරයක්. ඒතකොට නමේ කොටස් ගොඩක් තියෙනවා කියන්නේ ඒක වෙන වෙනම වට ඕන නම් ඒක සංයුක්ත උපලක්ෂණය. තේරෙනවද? එතකොට මෙතන කියන්නේ නම් මේ මොනවාද? සුදුසුකම් කොටස් ගොඩක් තියෙනවා කියලා නෙමෙයි සුදුසුකම් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ වටිනාකම් මේකේ ගොඩක් තියෙනවා. පැහැදිලිද? දැන් තව උදාහරණයක් ගත්තොත් එimhe ෆෝන් නම්බර් එක. කෙනෙක්ට ෆෝන් නම්බර්ස් කීයක් තියෙන්න පුළුවන්? අනිවාර්යෙන් 3-4ක් තියෙනවා ගෑනු ළමයින්ට නම්. පිරිමි ළමයින්ට මම දන්නේ ෆෝන් නම්බර්ස් කෙසේ වෙතත් WhatsApp account තියෙනවා දෙක තුනක්. හරිනේ? ඒක ඔප්පු වෙලාම තියෙනවා. මේ ළඟදී ඔප්පු වුණා. ගෑනු ළමයෙක් මේක ඔප්පු කරා. ඒක වැඩක් නැහැ. කොහොම හරි ෆෝන් නම්බර් කියන වගේ එකක් ගත්තොත් ඒක අපි කියනවා මොනවද? multi valued attribute කියලා. පැහැදිලිද? ඒ කියන්නේ ඒ වගේ values ගොඩක් තියෙන්න පුළුවන්. කෙනෙක්ට ෆෝන් නම්බර්ස් ගොඩක් තියෙන්න පුළුවන්. හරි? සුදුසුකම් වගේ එකක් multi valued attribute එකක්. සුදුසුකම් ගොඩක් තියෙන්න පුළුවන්. අන්න ඒ වගේ අපි multi valued attribute කියලා කියනවා. multi valued attribute එකක් මෙන්න මේ විදිහට round දෙකකින් හරි මේ ලොකු gap එකක් තියන්න එපා. මෙච්චර gap එකක් තියන්න එපා. round දෙකකින් තමයි ඒ කියන්නේ බිත්තරේ දෙකක්. බිත්තරයක් ඇතුලේ බිත්තරයක්. ඔන්න ඔහම ලයින් දෙකක් දාන්න ඕනේ. ඔන්න ඔය විදිහට තමයි සංකේතවත් කරන්නේ. ලයින් දෙකක් එන්න ඕනේ. පැහැදිලිද? උදාහරණයක් ගත්තොත් එහෙම අන්න අපිට දාන්න පුළුවන් student මෙන්න ID එක අනිවාර්යෙන් එනවනේ. නම අපිට දාන්න පුළුවන් අධ්‍යාපන සුදුසුකම්. හරි? අධ්‍යාපන සුදුසුකම්. මෙන්න මේ වගේ රවුන්ඩ් දෙකක් දාන්න ඕනේ. ඒ මල්ටි වැලියුඩ් ඇට්‍රිබියුට් එකක් එහෙම නැත්නම් බහු වටිනාකම් සහිත උපලක්ෂණයක් පෙන්වන්න. හරිනේ? ටක් ගාලා එකක් දාගන්න. එකක් දාගන්න ටක් ගාලා. බහු වටිනාකම් සහිත උපලක්ෂණයක් කියලා දැම්මා. මේක දැම්මා. මේක ඇඳගත්තා. බහුවචනෙන් දාන්න බෑ නේද කියලා කෙනෙක් අහලා තියෙනවා. ඒ කියන්නේ මේකද? මෙතනද? right. ඔව්. qualification අධ්‍යාපන සුදුසුකම මේවා සාමාන්‍යයෙන් මෙහෙමයි. බහු වටිනාකම් එක නම් එහෙම ලොකු ගැටලුවක් නැහැ. ඒක වචනෙන් තමයි දාන්නේ. මෙතන සුදුසුකම් කියන එක නේද ඔයා කියන්නේ? ඔව් ඒක ප්‍රශ්නයක් නැහැ. එතන සුදුසුකම කියලා දාගන්න. අධ්‍යාපන සුදුසුකම. multi valued attribute. ඒ කියන්නේ ඒක මේකට විතරක් අදාළ එකක් නෙමෙයි. ඔක්කොම අපි සාමාන්‍යයෙන් ඒක වචනෙන් තමයි දාන්නේ. කියන්නේ නම, ලිපිනය, අනම්මන, දුරකථන අංකය. හරි? ඒ වගේ ඒවා. අංක කියලා දාන්නේ. ඔව් ඒක හරි.
සුදුසුකම. no හරි ටක් ගාලා දාගන්න. එතන ඒක වචනේ තමයි දාන්න. හරි. හරිද? හඳගත්තනේ? right. ඊළඟට එතකොට ඔය තියෙන්නේ බහු වටිනාකම් සහිත උපලක්ෂණ. ඊළඟට අපි කතා කරන්න යනවා ව්‍යුත්පන්න උපලක්ෂණ. ව්‍යුත්පන්න උපලක්ෂණ ඊළඟ එක දාගන්න ව්‍යුත්පන්න උපලක්ෂණ. ව්‍යුත්පන්න උපලක්ෂණ නැත්නම් derived attribute. මේ හතරවෙනි එක නේද? ව්‍යුත්පන්න උපලක්ෂණ. ව්‍යුත්පන්න උපලක්ෂණ නැත්නම් derived attribute. ඉංග්‍රීසි වලින් දාගන්න කට්ටිය එකක් දාගන්න derived attribute. ව්‍යුත්පන්න උපලක්ෂණ. හරි? ව්‍යුත්පන්න උපලක්ෂණයක් කියලා කියන්නේ මෙන්න මෙහෙම එකක්. දැන් අපි හිතමු ස්ටුඩන්ට් කියන එක තියෙනවා. ID එක තියෙනවා මෙහෙම. හරි? ප්‍රාථමික ඇතුළ නම තියෙනවා. උපන් දිනය තියෙනවා. අපි හිතමු දැන් ඔන්න වගුවක් ගහන්න කියලා කියනවා අපිට වගුවක් හදන්න කියලා කියනවා ස්ටුඩන්ට් වගුවක්. ඒ ස්ටුඩන්ට් වගුවේ ID එකයි නමයි උපන්දිනයයි එයාට ඕනේ කියලා කියනවා සහ ඒත් එක්කම එයාට වයසත් දැනගන්න ඕනේ කියලා කියනවා. තේරුණාද? දැන් අපි හදන්නේ මේක කවුරු හරි අපේ මේ කස්ටමර් කෙනෙක්ගේ අපේ ක්ලයන්ට්ගේ රික්වයර්මන්ට් එක අනුවනේ. ඒ කියන්නේ ක්ලයන්ට් ඕන විදිහටනේ අපි මේ ඩේටාබේස් එක හදන්නේ. අපිට ඕන විදිහට නෙමෙයිනේ. ඒතකොට එයා කියනවා රයිට් මට මගේ ඉස්කෝලේ ඉන්න ළමයින්ගේ ID එක ඕනේ, නම ඕනේ, උපන්දිනය ඕනේ. මට ඕන වෙලාවක ඒගොල්ලන්ගේ වයස බලා ගන්න පුළුවන් වෙන්න ඕනේ කියලා. එතකොට මම ඒක ලකුණු කරද්දී මම ලකුණු කරනවා ID එක ඕනේ, නම ඕනේ, උපන්දිනය ඕනේ, වයසත් ඕනේ කියලා කිව්වනේ. ඒකින්ද මම වයසත් ලකුණු කරනවා. හැබැයි ඇත්තටම මට වයස කියන එක වගුවක් ඇතුලේ ගබඩා කරන් ඉන්න ඕනද? උපන්දිනය කියන එක තියෙනවනම්. උපන්දිනය කියන එක වගුවේ තියෙනවනම් මම ඊට ඉස්සරහින් මේ මොනවාද වයස කියන එකත් ගබඩා කරන් ඉන්න ඕනද? එහෙම අවශ්‍ය නැහැනේ. මම මේක පරිගණකයකනේ දාන්න යන්නේ. පරිගණකයක දාන්න යද්දී මට වයස කියන එක ගබඩා කරන්න ඕනේ නැහැ. ටක් ගාලා කම්පියුටර් එකට අවශ්‍ය දත්ත ගද්දි කියන්න පුළුවන් උපන්දිනේ දැන් අවුරුද්ද අඩු කර දැන් අවුරුද්දෙන් උපන්දිනේ අඩු කරන්න. එතකොට වයස එනවා. එතකොට ඒක වගුවක ගබඩා කර ඉන්න තරම් දත්තයක් නෙමෙයි. අපරාධ නිකන් ඉඩ නාස්ති වෙනවනේ. හැබැයි මට මතක තියාගෙන ඉන්න ඕනේ එහෙම එකක් මේ මිනිහා ඉල්ලුවා කියලා. තේරුණාද? ඒකින්ද මට ප්ලෑන් එකේ දාන්න ඕනේ. ප්ලෑන් එකේ දැම්මට මම ඇත්තට මේක හදන්න යන්නේ නැහැ. අන්න ඒ වගේ ඒවට අපි කියනවා මේ ව්‍යුත්පන්න උපලක්ෂණ. ඒ කියන්නේ වෙනත් උපලක්ෂණයකින් ගලවලා ව්‍යුත්පන්න කරලා ගන්න පුළුවන් ඒවා. පැහැදිලිද? ඒ වගේ ඒවා මම දානවා මම එතන වයස. වයස කියන එක මෙන්න මේම කඩයිරි වලින් දානවා. එහෙම දාන්නේ මට මතක තියාගෙන ඉන්න. වයස කියන එක මට මතක තියාගෙන ඉන්න මේ යූසර්ට වයස කියන දත්තෙත් බලා ගන්න ඕනේ කියන එක මතක තියාගෙන ඉන්න. හැබැයි මම ඒක ඩේටාබේස් එකට දාන්න යන්නේ නැහැ. ඩේටාබේස් එකේ වගුවන් දිද්දි එක දාන්න යන්නේ නැහැ. ඒක අපි ඉස්සරහට තව කතා කරනවා. වගුවන් දිද්දි එක දාන්න යන්නේ නැහැ. මොකද උපන්දිනය මම ගබඩා කරලා තියෙන හින්දා. ඉතින් පොඩි කෝඩ් එකක් නේ ගහන්න තියෙන්නේ වයස ඕනේ නම් කෙලින්ම දැන් අවුරුද්දෙන් වයස අඩු කරන්න කියලා. උපන්දිනය අඩු කරන්න කිව්වනම් වයස කෙලින් වෙනවා ගබඩා කරන්න දෙයක් නැහැ. තේරුණාද? ඒ වගේ ඇට්‍රිබියුට් අපේ මේ වයස වගේ තමයි ගොඩක් එන්නේ අපිට. අපි කියනවා derived attribute එහෙම නැත්නම් ව්‍යුත්පන්න උපලක්ෂණ කියලා. පැහැදිලිද? right. ඒකට ටක් ගාලා දාගන්න ව්‍යුත්පන්න උපලක්ෂණ අඳින්නේ මෙන්න මෙහෙම මේ කඩඉරි වලින්. ව්‍යුත්පන්න උපලක්ෂණ කියලා දාලා කඩඉරි වලින් මේක දාලා මේක දාගන්න. ටක් ගාලා දාගන්න. ටක් ගාලා දාගන්න බා.
හරි නේද? රයිට්. එතකොට ව්‍යුත්පන්න උපලක්ෂණ තමයි ඒ තියෙන්නේ. ඒ අර්ථේ මෙන්න මේව දාගන්නකෝ. මෙහෙම දාගන්න. වගුවේ ඇති වෙනත් උපලක්ෂණයක් මගින් වගුවේ ඇති වෙනත් උපලක්ෂණයක් මගින් ගණනය කරගත හැකි ගණනය කරගත හැකි උපලක්ෂණ වෙනත් උපලක්ෂණයක් මගින් ගණනය කළ හැකි උපලක්ෂණ ව්‍යුත්පන්න උපලක්ෂණ ලෙස හඳුන්වයි. ව්‍යුත්පන්න උපලක්ෂණ ලෙස හඳුන්වයි. පැහැදිලි? රයිට්. එතකොට ඒ වගේ අපි කියනවා ව්‍යුත්පන්න උපලක්ෂණ කියලා. එතකොට දැන් අපි හිතමු නිකන් වගුවක් තියෙනවා, ගැනුම් මිල තියෙනවා, විකුණුම් මිල තියෙනවා. ඊට පස්සේ ලාභය ඕනේ. ලාභය කියන එක ගබඩා කරන්න ඕනද? නැහැ. අන්න ඒක ව්‍යුත්පන්න උපලක්ෂණයක් වෙනවා. පැහැදිලිද? අන්න ඒ වගේ වෙනත් ඇට්‍රිබියුට් එකකින් අපිට ඩිරයිව් කරලා එහෙම නැත්නම් වෙන් කරලා අරගන්න පුළුවන් නම් කැල්කියුලේෂන් එකක් දාලා මේව කරලා අරගන්න පුළුවන් නම් අපි ඒවට කියනවා derived attribute එහෙම නැත්නම් ව්‍යුත්පන්න උපලක්ෂණයක් කියලා. පැහැදිලිනේ? right. ඊළඟ එක දාගන්න විස්තරාත්මක උපලක්ෂණ. විස්තරාත්මක උපලක්ෂණ එහෙම නැත්නම් descriptive attribute විස්තරාත්මක උපලක්ෂණ. විස්තරාත්මක උපලක්ෂණ. හරි. උපලක්ෂණ විස්තරාත්මක උපලක්ෂණයක් කියලා කියන්නේ හරි මෙන්න මේ වගේ entity දෙකක් එහෙම නැත්නම් වගු දෙකක් මෙහෙම many to many ආකාරයෙන් සම්බන්ධ වෙලා තියෙද්දි මේ විදිහට many to many ආකාරයෙන් සම්බන්ධ වෙලා තියෙද්දි මෙන්න මේ රිලේෂන්ෂිප් එක උඩ දාන මෙන්න මේ වගේ රිලේෂන්ෂිප් එක උඩ මොනවා හරි ඇට්‍රිබියුට් එකක් දැම්මොත් ඒවට අපි කියනවා විස්තරාත්මක උපලක්ෂණ කියලා. මේක පාවිච්චි වෙන විදිය මම තව ඉස්සරහට කියලා දෙන්නම්. දැනට මේක කොහොමද පාවිච්චි වෙන්නේ කියලා තේරෙන්නේ නැහැ. මොකද many to many එකෙන් කොහොමද ටේබල් හැදෙන්නේ කියන එක ඔයගොල්ලෝ තාම දන්නේ නැති හින්දා දැනට මේක ලියා ගන්න විස්තරාත්මක උපලක්ෂණ කියලා දාලා මෙන්න මේ වගේ entity දෙකක් මැද්දේ තියෙන many to many එකක් මැද්දේ තියෙන උපලක්ෂණ එහෙම නැත්නම් මේ සම්බන්ධතාවයේන උපලක්ෂණයක් තමයි අපි කියන්නේ විස්තරාත්මක උපලක්ෂණයක් කියලා. ටක් ගාලා මේක ඇඳගන්න. descriptive attribute විස්තරාත්මක උපලක්ෂණ. ටක් ගාලා ඇඳගන්න. ඊට පස්සේ දාගන්න අපි ඊළඟ කොටසට යන් අනුමාත්‍රකාවක්. දැන් ඔන්න අපි මේ කතා කරලා ඉවරයි. ER diagram එකේ තියෙන්න ඕන කොටස් ටික. හරිද? මොනවද තියෙන්න ඕන කොටස් ටික? entities තියෙනවා. මේ වගේ relationship තියෙනවා. ආයේ attribute තියෙනවා. නැත්නම් උපලක්ෂණ තියෙනවා. හරිනේ? entities, relationship සහ attribute එහෙම නැත්නම් උපලක්ෂණ. ඔය තුන තමයි අපේ ER diagram එකේ තියෙන්නේ. හරි? right. අපි යන් දැන් සරල ER diagram එකක් අඳින්න. හරි? ලියන්න මෙන්න මෙහෙම. මෙහෙම දාගන්නකො. පොඩි තරුවක් වගේ දාලා. තරුවක් දාලා මෙහෙම ලියාගන්න. පාසලක සිසුන් 25ක් පාසලක සිසුන් 25ක් ඉගෙනුම ලබන අතර පාසලක සිසුන් 25ක්
ඉගෙනුම ලබන අතර පාසලක සිසුන් 25ක් ඉගෙනුම ලබන අතර සෑම සිසුවෙක්ම එක් ක්‍රීඩාවක් හදාරයි. සෑම සිසුවෙක්ම එක් ක්‍රීඩාවක් හදාරයි. හරි? එක් ක්‍රීඩාවක් හදාරයි. ඊපස්සේ ලියන්න. තවද සෑම සිසුවෙක්ම විෂයන් තුනක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් හදාරනු ලබයි. ලියන්න. පාසලේ විදුහල්පතිවරයාට සිසුන්ගේ නම ලිපිනය විෂයන්වල නම් හදාරන විෂයන්වල නම් සිසුන්ගේ නම ලිපිනය හදාරන විෂයන්වල නම් ක්‍රීඩාවල නම් ගබඩා කළ යුතුය. ගබඩා කිරීමට අවශ්‍යව ඇත. කැමති විදිය ලස්සනට ලියන්න. ගබඩා කිරීමට අවශ්‍යව ඇත. අපි එහෙම දාගමු. නම ලිපිනේ විෂය නම ක්‍රීඩාවල නම ගබඩා කිරීමට අවශ්‍යව ඇත. ගබඩා කරන්න අවශ්‍යව. ඉහත සිද්ධියට අදාළ ER සටහන ඇඳ දක්වන්න. මේ සඳහා සුදුසු ප්‍රාථමික යතුරු යොදා ගන්න. හරි? රයිට්. එතකොට ඔන්න වගේ ඔය තියන්නේ පොඩි ප්‍රශ්නයක්. ඔය ඉතා සරල ප්‍රශ්නයක්. දැන් ඔයගේ ප්‍රශ්නයක් දීලා ඔයගොල්ලන්ට කියනවා ER ඩයග්‍රෑම් එක අඳින්න කියලා. පැහැදිලිද? ER ඩයග්‍රෑම් එක අඳින්න කියලා. එතකොට මම සරලව කියලා දෙන්නම් ER ඩයග්‍රෑම් එක අඳින විදිය. තව අපි ඉස්සරහ වීඩියෝ එකේදී අර පාස් පේපර්ස් වල ප්‍රශ්න මේව කරලා තවත් ER ඩයග්‍රෑම් අඳින විදිය තවත් හොඳට සංකීර්ණව කියලා දෙනවා. මෙතනදී මම සරලව ER ඩයග්‍රෑම් එක අඳින එක කියලා දෙනවා. මොකද මට ඊළඟ තව චූටි කැලලක් තියෙනවා කියලා දෙන්න. ඒ කැලල කියලා දෙන්න ඕනේ හින්දා. එතකොට ඔන්න දැන් කියනවා පාසලක සිසුන් 25ක් ඉන්නවා කියලා. හරිනේ? දැන් මේකත් අර අපි කලින් සිස්ටම් පාඩමේ කරා වගේම ප්‍රශ්නේ සම්පූර්ණයෙන් එකපාරක් කියවලා ඊට පස්සේ ප්‍රශ්නේ පේලියෙන් පේලිය කියෝ මේක පරිවර්තනය කරගෙන යන්න ඕනේ. මතකනේ අපි කලින් පාඩමේදී පාවිච්චි කරපු ටෙක්නික් එකනේ. සිස්ටම් පාඩමේදී පාවිච්චි කරපු ටෙක්නික් එක. සම්පූර්ණ ප්‍රශ්නයම එකපාරක් කියවුවා ඊට පස්සේ එක වාක්‍යෙන් වාක්‍ය කියව තමයි පරිවර්තනය කරන්නේ. හරිනේ? රයිට්. එතකොට ඔන්න මං දැන් කියපු ප්‍රශ්නේ ඉතින් මට මතක නැති හින්දා මං අවශ්‍ය දේවල් ටික මම ලියාගත්තා. හරි. එතකොට ඔයගොල්ලොත් ප්‍රශ්න කියවද්දී ඕන්න ප්‍රශ්න කියවගෙන යද්දී මේ දේවල් ටික highlight කරගත්තා නම් ලේසි.
හරිද? එහෙම කරගත්තා නම් ලේසි. හරි. දැන් ඔන්න මුලින්ම අපි බලන්න ඕනේ මේකේ අඳුර ගන්න ඕනේ ಜಾති තුනයි. මොනවාද? අපි අඳුර ගන්න ඕනේ ප්‍රධානම දේ තමයි වගු. මේකේ තියෙන වගු ටික. හරිද? මේකේ මොනවාද තියෙන වගු ටික කියලා අඳුර ගන්න ඕනේ. ඊළඟට අඳුර ගන්න ඕනේ රිලේෂන්ෂිප්. එහෙම නැත්නම් සම්බන්ධතා, ඒ වගු අතර සම්බන්ධතා මොනවාද කියලා. අනිත් එක ඇට්‍රිබියුට්. එහෙම නැත්නම් උපලක්ෂණ. මේ වගු වල තියෙන්න ඕන උපලක්ෂණ මොනවාද කියලා. ඔන්න ඔය තුන තමයි අපිට අඳුර ගන්න තියෙන්නේ මේ ER ඩයග්‍රෑම් එකේ. දැන් අපි කලින් කතා කරේ ಜಾති තුන. ඒ තුන තමයි අඳුර ගන්න තියෙන්නේ. හරිද? ඔන්න බලන්න මම මුලින්ම පළවෙනි වාක්‍ය කියලා තියෙනවා මොකද පාසලක සිසුන් 25ක් ඉගෙන ගන්නවා කියලා. එහෙනම් අපි මෙන්න ඒ වාක්‍යයෙන් පටන් ගමු. ඔයගලන්ට ඔය වගේ ප්‍රශ්නයක් එද්දි දෙන්නේ පාසලක එහෙම නැත්නම් ආයතනයක එහෙම නැත්නම් මොකක් හරි අපි හිතමු ව්‍යාපාර සංවිධානයක ABC ව්‍යාපාරය ඔන්න ඔය මොකක් හරි එකක්. ඒ අදාළ ව්‍යාපාරයටත් ඔයගොල්ලෝ entity එකක් කියලා සලකලා entity එකක් කියලා සලකලා ඒකටත් මෙන්න මේ වගේ නම දාන්න ඕනේ. මෙතන නම් පාසල. පාසලේ නමක් දීලා නැහැනේ. ඒකින්ද මම පාසල කියලා දානවා. මෙතන ඔයගොල්ලන්ට දීලා තියෙන නම දාන්න අනම් අතින් දාන්න යන්න එපා. දීලා තියෙන එක හැමම දාන්න. පාසල මේ දීලා තියෙන පාසල. පාසලක මොනවද තියෙනවා කියන්නේ? සිසුන් 25ක් ඉගෙනුම ලබනවා. අපි ඒ වාක්‍ය විතරක් ER ඩයග්‍රෑම් එකට පරිවර්තනය කරමු. හරි? ඔන්න පාසල තියෙනවා. මෙන්න ස්ටුඩන්ට්. එහෙම නැත්නම් මේකත් ඒක වචනෙන් දාන්න සිසුවා එහෙම නැත්නම් ස්ටුඩන්ට් කියන එක. ඔයගලන්ට ER ඩයග්‍රෑම් එකේ ඉංග්‍රීසි වලින් තිබ්බොත් හරි ඉංග්‍රීසි වලින් ලියන්න. එහෙම නැත්නම් සිංහලෙන් තිබ්බොත් සිංහලෙන් ලියන්න. ඒක කැමති එකක් ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නේ දීලා තියෙන විදිහට ලියන්න. හරි. පාසල සිසුවා අතර අන්න මම සම්බන්ධතාවයක් දානවා. මේ ගානට ලියද්දි ඔයගලන්ට පේනවා ඇතිනේ. පේනව නේද? පේනවා. හරි. පාසලයි සිසුවයි. දැන් මට කියන්න මේ දෙන්න අතර සම්බන්ධතාවය මොකද්ද? මුලින්ම පාසල පැත්තෙන් බලන්න ඕනේ. මුලින්ම පාසල පැත්තෙන් බලන්න ඕනේ. පාසල පැත්තෙන් සිසුව දිහා බලද්දී පාසලට මට පේනවා සිසුන් ඉන්නවා ගොඩක්. මම ඒකෙන්ද n කියලා දාගන්නවා. පාසලට සිසුන් ගොඩක් ඉන්නවා මං n කියලා දාගන්නවා. ඊට පස්සේ පහලින් හරි පල්ලෙහෙන් නැමිලා හරි කමන්නේ මෙහෙන් බලන්න ඕනේ සිසුවගේ පැත්තේ ඉඳන් පාසලට සිසුවට පාසල් කීයක් පේනවද? සිසුවට පාසල් 1යි. සිසුවට පාසල් 1යි. මෙන්න මං 1 කියලා දැම්මා. තේරුණාද? ඔන්න මම පළවෙනි වාක්‍ය හරවපු විදිහ. පළවෙනි වාක්‍ය හරවපු විදිය 1 to many. හරිනේ? එතකොට පාසලයි සිසුවයි අතර සම්බන්ධතාවය මොකද්ද? මට දාන්න පුළුවන්. මෙතන කියලා තියෙන සම්බන්ධතාවයම දාන්න. වාක්‍ය මොකද්ද මං කිව්වේ? පාසලක සිසුන් 25 දෙනෙක් ඉගෙනුම ලබනවා. නැත්නම් සිටිනවා. ඒ කියපු එක මොකක් හරි මෙතන ගැළපෙන ක්‍රියාපදයක් දැම්මම ලකුණු දෙනවා. හරි? මං මෙතන ඔයගොල්ලෝ ඉංග්‍රීසි වලින් දානවා නම් ස්කූල් මෙතන ස්ටුඩන්ට් මෙතන has කියලා දැම්මොත් ප්‍රශ්නයක් නැහැ. තේරුණාද? මම මෙතන සිටිනවා කියලා දානවා. හරි? සිටිනවා. මේ මම පොඩ්ඩක් ලොකුවට ලිව්වේ ඔයගලන්ට පේන්න ඕන හින්දා. හොඳට පේනවනේ. හරි? මේ කොහමරි. ඔයගොල්ලෝ මේ කිරිබත් කැටේ ඇතුලේ ලියන්න. මම පොඩ්ඩක් ලොකුවට ලිව්වේ. පාසල සිසුවා ඔන්න සම්බන්ධතාවය දැම්ම. හරිනේ? ඒතර ඔන්න පළවෙනි වාක්‍යය හරි. ඊට පස්සේ කියන්නේ මොකද්ද? සිසුන් 25ක් ඉගෙනුම ලබනවා කියලා කියනවා. ඊට පස්සේ සෑම සිසුවෙක්ම එක් ක්‍රීඩාවක් තමයි හදාරන්නේ. හරි? සෑම සිසුවෙක්ම මොකද්ද කරන්නේ? එක් ක්‍රීඩාවක් හදාරනවා කියලා කියනවා. එහෙනම් සිසුවා මොනවද කරන්නේ? අන්න ක්‍රීඩාව කියලා වෙනම ටේබල් එකක් එන්න වෙනවා. ස්පෝර්ට් මේක මේ සිංහලෙන් ලියද්දි හරි කැතයි ඒක වචනේ ලියද්දි වගුවල නම් ක්‍රීඩාව සිසුවා ටේබල් එක එහෙම කියලා ලියද්දි ඒක ඉංග්‍රීසි වලින් ගැලපෙනවා. ස්පෝර්ට් ටේබල් එක ස්පෝර්ට්. මෙතන නම් ස්ටුඩන්ට්. හරි? නමුත් ඒ විදිහට තමයි ලියන්න ඕනේ. ඉතින් ඒ නීති ටික මේකට එනවනේ. ඒක වචනේ ලියන්න ඕනේ.
හරි. ඔන්න සිසුවෙක් මොකද කරන්නේ හැම සිසුවම එක් ක්‍රීඩාවක් හදාරනවා කියලා මම කිව්වා. ක්‍රීඩා එකක්. ඔන්න එහෙනම් සිසුවයි ක්‍රීඩාවයි අතරත් සම්බන්ධතාවයක් තියෙනවා. බලන්න. සිසුවයි ක්‍රීඩාවයි අතර. සිසුවා ක්‍රීඩාව. සිසුවට ක්‍රීඩා එකයි. සිසුවට ක්‍රීඩා එකයි. මේ පැත්තෙන් බලනවා. මේ පොතේ අනිවාර්යයෙන් ඔයගොල්ලෝ දෙපැත්තෙන් බලන්න ඕනේ ඈ. ක්‍රීඩාවට සිසුන් කීයද? සිසුන් ගොඩයි. තේරුණාද? ඒක වරද්ද ගන්න එපා. සමහරව 1 to many දාද්දි මේ පැත්තට දානවා 1 මේ පැත්තට දානවා දෙපැත්ත පටල ගන්නවා. ඒක වරද්ද ගන්න එපා. බලන්න සිසුව පැත්තේ ඉඳන් එක සිසුවයි අරගන්න. එක සිසුවෙක්ට ක්‍රීඩා කීයද? එකයි. මේ පැත්තට ගිහිල්ලා එක ක්‍රීඩාවකට සිසුන් කීයද? අන්න ගොඩයි. හරිනේ? එක ක්‍රීඩාවක් කරන්න සිසුන් ගොඩක් ඉන්නවා. හරිනේ? එතකොට ඔන්න ඒකත් දැම්මා. මෙතන දාන්න පුළුවන් ක්‍රීඩා කරනවා. මෙහෙම එළිය ලියන්නේ නැහැ. එළිය ලිව්වොත් වැරදි. මම ඔයගොල්ලන්ට පේන්න හින්දා ලියන්නේ ඈ. හරිනේ? ඊළඟට ඒ ක්‍රීඩාවක් කරනවා. ඒත් එක්කම මොකද්ද? සෑම සිසුවෙක්ම විෂයන් 3ක් හදාරනවා. මෙන්න විෂය කීයක්ද හදාරනවා සිසුවා විෂයන් කීයක්ද හදාරන්නේ 3ක් කියලා මෙතන 3ක් දානවද නෑ එකයිද ගොඩයිද කියලා විතරයි හරි එකයිද ගොඩයිද සිසුවා විෂයන් කීයක් හදාරනවද අන්න ගොඩක් විෂයකට සිසුන් ගොඩයි පැහැදිලිද එතකොට ඔන්න එතන many to many සම්බන්ධතාවයක් එනවා සිසුවා සහ විෂය අතර පැහැදිලි සිසුවා සහ විෂය අතරයි එක සිසුවෙක් විෂයන් 3ක් හදාරනවා විෂයකට සිසුන් ගොඩක් ඉන්න නිසා හරිනේ right ඊළඟට අපි කියනවා මේ ප්‍රින්සිපල්ට ඕනෙලු ළමයින්ගේ නම ලිපිනය විෂය නම ක්‍රීඩාවල නම කියන දත්ත ටිකත් ගබඩා කරන්න. ඉතින් මේ කියන්නේ මොනවද? මේ කියන්නේ මේවයි තියෙන ඇට්‍රිබියුට් ටික. මෙන්න සිසුවාගේ නම කියන එක කොහෙද දෙන්නේ? සිසුවා කියන ටේබල් එකට. නම. ඊට පස්සේ ලිපිනය. ඒගොල්ලෝ ලිපිනය කියලා විතරනේ කියලා තියෙන්නේ. ඒක කියලා නැහැනේ ස්ට්‍රීට් නේම් එක නම් මම වෙනම ඕනේ කියලා. ඒකින්ද ඒක අපිට සාමාන්‍ය භූතාර්ථයක් විදිහට දාන්න පුළුවන්. ලිපිනය. ඊළඟට විෂය නම කොහෙට දෙන්න ඕනේ? විෂය ටේබල් එකට. ඊට පස්සේ බලන්න ඊළඟට විෂය නම එනවා මේ විදිහට විෂය කියන ටේබල් එක ඇතුළට. හරිනේ? ඊළඟට ක්‍රීඩාවල නම ක්‍රීඩාවේ නම කොහෙට දෙන්නේ? අන්න ක්‍රීඩා කියන ටේබල් එකට. නම විතරක් කියලා නම දැම්මම ඇති ඈ. ක්‍රීඩාව ටේබල් එකේනේ තියෙන්නේ. එතකොට නම දැම්මම හොඳටම ඇති. right. ඊළඟට මම කිව්වා මොකද්ද? මේකේ සුදුසු ප්‍රාථමික යතුරු ටික දාන්න කියලා. සුදුසු ප්‍රාථමික යතුරු ගොඩක් ප්‍රශ්න වල ප්‍රාථමික යතුරු දෙනවා. හැබැයි මේක දීලා නැහැ. සුදුසු ප්‍රාථමික යතුරු දාන්න කියලා. සිසුවට මම දානවා ID කියලා. මෙන්න ඉරක් ගැහුවා. විෂයට මම දානවා විෂය අංකය. මේ හරි පේනව නේද? ඒ හරි පේන්නේ නැහැ නේ. මේ හරියට මම දානවා විෂය අංකය. ක්‍රීඩාවට දානවා මම ක්‍රීඩා අංකය. ඔන්න ඔය විදිහට පැහැදිලිද?
එතකොට ඔන්න ඔය විදිහට තමයි ළමයි අපිට මෙන්න මේ ටික දාගෙන යන්න තියෙන්නේ. පැහැදිලි? එතකොට පාසල කියන එක මතක තියාගන්න ප්‍රාථමික අතුරක් එහෙම අවශ්‍ය නැහැ. හරි? මොකද එක පාසලනේ තියෙන එක පාසලක් ගැන කතා කරන්නේ. ඒකින්ද ඒකට අවශ්‍ය නැහැ. ඊටු ටිකට ඕනේ. ඒක මේ විදිහට ලියාගන්න බෑ ටක් ගාලා. ටක් ගාලා ලියාගෙන යන්න බෑ. වඩා හොඳයි මේක බලන්න නැතුව ලියනවනම්. මම ක්ලාස් එකේදී කරා නම් මේක මකනවා. කමන්න ඇති ඔන්ලයින් හින්දා පොඩ්ඩක් තියන්න. පුළුවන් නම් බලන්න නැතුව ප්‍රශ්නේ ඔයගොල්ලෝ මේක දිහා බැලුවනේ කලින්. මේක දිහා බලන්න නැතුව එතකොට ඔන්න ඔය විදිහට තමයි ER ඩයග්‍රෑම් එකක් අඳින්නේ. තේරෙනවද? ඉතා සරලයි. ඔය විදිහට තමයි ER ඩයග්‍රෑම් එකක් අඳින්නේ. එහෙම මහා ලොකු දේවල් නැහැ. සරලව අඳින්න තියෙන්නේ. one to many නැතුව one to n දාන්නේ ඇයි කියලා අහනවා. ඒක තමයි ස්ටෑන්ඩඩ් එක. හරි? ඒක තමයි ස්ටෑන්ඩඩ් එක. මොකද පාස් පේපර්ස් වල බලන්න ඒවයි තියෙනෙත් 1 to n කියලා. ඒක තමයි මේ ER වල එක එක ස්ටෑන්ඩඩ් තියෙනවා. හරි? මේ ER තවත් අඳින විදි තියෙන මෙහෙම 1 to n දාන්න නැතුව ඒක ඉරි කැලි දාන තවත් ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා. එක එක ස්ටෑන්ඩඩ් තියෙනවා. ඒ ස්ටෑන්ඩඩ් අනුව තමයි අපි මේවා කරන්නේ. හරි? හරි? තව ප්‍රශ්න තියෙනවා. හොඳගෙන ඉවරද? එතකොට ඔන්න ඔය විදිහට තමයි අපි ER ඩයග්‍රෑම් එකක් අඳින්නේ. හරි? දැන් ඊළඟට මේක ඇඳලා ඉවරයිනේ. ඊළඟට අපිට කතා කරන්න තියෙනවා අපි මෙන්න මේ වගේ ER ඩයග්‍රෑම් එකක් වගු වලට හරවන්නේ කොහොමද කියලා සහ ඊළඟට ඒ වගු SQL වලින් ඩෙවලොප් කරන්නේ කොහොමද කියන එක. හරි? එතකොට ER ඩයග්‍රෑම් මේ ඉතා සරල එකක් කරේ. හරි? මේ ඉතා සරල එකක් කරේ. අපි තවත් වීඩියෝ එකකින් මේක තව චුට්ටක් සංකීර්ණ කරලා කරමු. ඊට පස්සේ මම තව ඔයගොල්ලන්ට ගෲප් එකට දාන්නම් මේ වගේ ප්‍රශ්න ටිකක් ඒව ඔයගොල්ලෝ කරන්න. ඊට පස්සේ අපි ඒව සාකච්ඡා කරමු. කරලා ඉවරලා ඊට පස්සේ අපි යන් පාස් පේපර්ස් ගණන් ටිකට. මතක තියාගන්න මේක ඉතා ලේසි ගානක්. හරි? එහෙම මහ ලොකු අමාරුවක් නෑ. ඉතා ලේසි ගානක්. ලකුණු 15න් 14ක් ගන්න පුළුවන්. අන්තිම ලකුණු පොඩ්ඩක් අමාරුයි. එහෙම එක එක ඒවා එනවා. ලකුණු 14ක් ගන්න 15න් 14ක් ගන්න පුළුවන් ගානක්. ඒකින්ද මේ වැඩේ උදේට කොට දාගන්න ඕන. තේරුණානේ මේක අඳින විදියනේ. මේක අඳින විදිය තේරුණානේ. එතකොට මේකම තව චුට්ටක් සංකීර්ණ වෙලා තමයි එන්නේ. චුට්ටක් සංකීර්ණ. මහ ලොකු ගොඩක් නෙමෙයි. හරි? එතකොට ඒක ගණන් සෙට් එකක් අපි හදද්දි ඒක ඔයගොල්ලන් නිකම්ම පුළුවන් වෙනවා. ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. පැහැදිලිද? එතකොට මේ කරපු ටික හොඳට බලා ගන්න. මේ කරපු තියරි ටික හොඳට බලා ගන්න. ඊළඟ වීඩියෝ එකේ අපි තවදුරටත් මේ වගේ ER ඩයග්‍රෑම් කතා කරමු. තවත් පොඩ්ඩක් සංකීර්ණ කරලා. කොහොම හරි විභාග මට්ටමට වඩා සංකීර්ණ ඒවා ටිකක් කතා කරලා තමයි අපි යන්න ඕනේ එක්සෑම් එකට. හරිනේ? එහෙනම් මේක ටික ඇඳගන්න අදට එච්චරයි. ආයෙත් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. හරිනේ? ඕකේ. එහෙනම් ආපු ඔක්කොටම thank you.